නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා જીවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 37 වන දුරස්ත භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතේ එන ගිරිමානන්ද සූත්‍රයෙන්. අපි ඊයේ මතක් කරගත්තා මේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවකදී බොහොම ඔත්පල වෙලා ගිලන් වෙලා අසාධ්‍යව වාසය කරන අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බව දැනගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහොම දුක්ඛිතව ගිලන්ව දැන් කටයුතු කරන්නේ, ගිලන්වයි වාසය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ වෙතට වැඩම කරන්න යම්කිසි අවවාදයක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එක්වරම එතෙන්ට වැඩම කරන්නේ නැතිව භාග්‍යතුන් වහන්සේ දැනගෙන වෙන්නේ නැති මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙනුවට උන්වහන්සේ වඩිනවා වෙනුවට එතෙන්ට ආනන්ද ස්වාමීන් වහන්සේට එක්තරා අන්දමක ධර්මානුකූල අවවාදයක් දෙනවා, ධර්මයක් උගන්වනවා. ඒ ධර්මය ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්න කියලා මතක් කරනවා. ඒ ධර්මය ශ්‍රවණය කළා ඒ අනුව තමන්ගේ චිත්තසංතානය හසුරුවන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඒ ධර්ම ශ්‍රවණයත් එක්කම සම්පූර්ණයෙන් සුවපත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා. එහෙනම් ඉතින් අපිටත් දැනගන්න වටිනවා මොකද්ද මේ දේශනා කරපු ධර්ම කොටාශය කියලා. ඉතින් ඒ ධර්ම කොටාශය තමයි දස සංඥා වශයෙන් මේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේ එන මේ දස සංඥාවන් ඇත්තටම අනුපිළිවෙලින් යොදලා තියෙනවා නෙමෙයි. ඒ කියන්නේ ඊටාම සරල එකේ ඉඳන් පටන් අරගෙන බොහොම ගැඹුරු සංඥාවක් දක්වා යන විදිහට නෙමෙයි මේවා පෙළගස්වලා තියෙන්නේ. ඒ වෙනුවට මුළු ධර්මයේම එන සෑහෙන ගැඹුරු ධර්ම කොටස් කීපයක්, එහෙම නැත්නම් විශේෂයෙන්ම විපස්සනාව මූලික කරගත්, ධර්මයේ හරය මූලික කරගත් බොහොම ගැඹුරු ධර්ම කාරණා කීපයක් තමයි මේ දස සංඥාවන් කෙරෙහි ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් අන්තිම කොටස ආනාපාන සතිය. ඒක සංඥාවක් වශයෙන් ගන්නෙ නැහැ. ඒක අර සියලුම සංඥා, කලින් විස්තර කරපු සියලු සංඥා ඒ මූලික මට්ටමින් වඩාගත්ත කෙනෙක් ඒවා බොහොම මේ ප්‍රඥාවකින් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ නුවණකින් අවබෝධ කරගන්න භාවිතා කරන උපක්‍රමයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අර එකපාරටම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න අපහසු නිසා එක්තරා අන්දමකින් උන්වහන්සේගේ ධර්මය අපිට ශ්‍රවණය කරන්න සලස්වනවා. දැන් සම්මාදිට්ඨියක් ඇති වෙන්න උනත් ඒ එකක් තමයි අපි තුල යෝනිසෝ මනසිකාරයක් උපත ගන්න අවශ්‍යයි. ඒ යෝනිසෝ මනසිකාරය සඳහා පරතෝ ഘോഷයක්. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් අහලා දැන ගැනීමක් සිද්ධ වෙන්නත් අවශ්‍යයි. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි තමන් තුළින්ම පහළ වෙච්ච නුවණකින්, ස්වයම්භූ ඥානයකින් සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි අද කාලේ මේ ශ්‍රාවක පිරිසක් වශයෙන් කටයුතු කරනකොට එහෙනම් අපිට මේ දහම, ලෞතර බුදු කෙනෙක්ගේ දහම ඇහිලා තියෙන්න ඕනේ. එතන තමයි පරතෝ ഘോഷය තියෙන්නේ. එතකොට මේ පරතෝ ഘോഷයක් අපිට මුලින්ම ඇහෙනකොට ඔන්න අපි ඒ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදව ගන්නවා. ඊට පස්සේ ඒ දහම අපි ටිකක් නුවණින් විමසලා බලනවා. ඒ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒක අදහන්න පටන් අරගෙන මේක වෙන්න පුළුවන් කියලා හිතාගෙන විශ්වාසයක් ඇති කරගෙන අපි මේ පැත්තෙන් මේක අදහන්න පටන් ගන්නකොට ඒ තුල යම්කිසි හිතේ බැස ගැනීමක් නැත්නම් ඒක පිළිගැනීමක් ශ්‍රද්ධාව හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒක තවදුරටත් විමසා බලන්න ඒ කෙරෙහි හිත යොමු කරන්න
චින්තාමය ප්‍රඥාවක් අපේ හිතේ වැඩෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මේක මේ තාම සංඥා මට්ටමක්. තාම මතු පිට තියෙන අවබෝධයක් කියලා කියන්න පුළුවන්. මේක ගැඹුරට බැසගත්ත අපේම ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට තාමපත් වෙලා නැහැ. ඉතින් එතකොට යෝගාවචරයේ මුලින්ම මේ බුදු කෙනෙක් විසින් දේශනා කරන ඒ විවිධාකාර ධර්ම කොටස් හොඳට ශ්‍රවණය කළා. එයා දැනගන්නවා මෙන්න මෙහෙම දහමක් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කළා තියෙනවා කියලා. ඒ නිසා ධර්ම ශ්‍රවණය අතිශය වැදගත් වෙනවා. ඒ සුත්තමේ ඥානය ඒ නිසා ඇති කරගන්න එක වැදගත් වෙනවා. එතකොට මේ සුත්තමේ ඥානය මූලික වශයෙන් ඇති කරගත්ත කෙනෙක් තමයි ඊට පස්සේ ඒ දහම හොයන්න පෙළඹෙන්නේ. ඒ ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා ඒ දහම වෙතට තමන්ගේ කන් යොමු කළා දහමක් අහගෙන ඒක හිතේ දරාගෙන ඒ කෙරෙහි යම්කිසි විමසීමක් කරලා ඒ තුලින් තමයි තමන්ගේ හිතේ එක්තරා අන්දමකින් කුසල ඡන්දයක් ඇති කරගන්නේ මමත් මේ දහම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මේක මේ නිකම් මතු පිටින් දැනගෙන හරියන්නේ නැහැ. මේක ඇත්තද කියලා මා විසින්ම ආර්ය පරිශ්‍රණයක් කරන්න අවශ්‍යයි කියලා තමයි යා ප්‍රතිපදාවකට පිවිසෙන්නේ. ඉතින් අන්න ඒ බඳු ක්‍රමානුකූල ගතියක් අපිට හඳුනා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්ම මාර්ගයේ. එතකොට ඒ ක්‍රමානුකූල ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අත්දකින්න පුළුවන් බොහොම ගැඹුරු ධර්ම කොටාශ 10ක්. එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේදී අන්තර්ගත වෙලා තියෙනවා. අපි ඒ තුලින් පළවෙනි සංඥාව වශයෙන් අනිත්‍ය සංඥාව ඊයේ සාකච්ඡා කළා. එතකොට එතෙන්දී අපි දැනගත්තා බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකයක් අනුසාරයෙන් මේ අපේ සියලුම අත්දැකීම් සම්භාරය බෙදා දක්වනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා ස්කන්ධ පහකට බෙදලා අපි අපේ ජීවිතයේ ලබන සියලු අත්දැකීම් ඒක අතීතයේ ලැබපු අත්දැකීම්, අනාගතයේ ලබන අත්දැකීම්, වර්තමානයේ ලබන අත්දැකීම්, අතුලත වශයෙන් අපි ලබන අත්දැකීම්, පිටත වශයෙන් ලබන අත්දැකීම්, ළඟ වශයෙන්, දුර වශයෙන්, ප්‍රනීත වශයෙන්, හීන වශයෙන් මේ විදිහට සර්වාකාරයෙන් අපි ලබන සියලුම අත්දැකීම් මේ විදිහට විග්‍රහ කළා කොටස් පහකට බෙදලා බුදුරජාණන් වහන්සේ ඒවා කෙරෙහි එක්තරා අන්දමක හොඳට විග්‍රහ කිරීමක් සහිතව අපිට ඒ දිහා බලන්න, නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න, විග්‍රහ කරලා බලන්න, නුවණැසකින් බලන්න උගන්වනවා. ඉතින් ඒ උගන්වන දහමේ තමයි අපිට එතකොට ඊයේ අනිත්‍ය සංඥාව ගැන ඉගෙන ගන්න හම්බුනේ. දැන් තවත් බුදුරජාණන් වහන්සේ පෙන්නන තත්ත්වයක් තමයි මේ ආයතන වශයෙන් මේ ජීවිතය දිහා එහෙම නැත්නම් මේ අත්දැකීම් දිහා බලන බැල්ම. ඒතර අපි දන්නවා සත්වයක් වශයෙන් නැත්නම් අපි අද මේ ගත කරන මනුස්ස ජීවිතයේදී අපි ආයතන 6ක් පරිහරණය කරනවා. එක පැත්තකින් ආධ්‍යාත්මික ආයතන 6ක්, තවත් පැත්තකින් ඊට අරමුණු වන බාහිර ආයතන 6ක් වශයෙන් ආයතන 12ක් පරිහරණය කරනවා. ඉතින් එතකොට ඒ ආයතන ගැන අපිට පොඩ්ඩක් එහෙනම් මතක් කරගන්න සිද්ධ වෙනවා. ඒතර ආධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් වශයෙන් අපේ මේ මුළු අත්දැකීම් සම්භාරය. එහෙමනම් ඒ ආයතනවල ගනුදෙනුවක් වශයෙන් හිතා ගන්න පුළුවන්. ඇහැට රූප ආපාදගත වෙනවා. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. ඊළාට මනසට විවිධාකාර සිතුවිලි කියලා කියන්න පුළුවන්. මනසට එන විවිධ අරමුණු. එතකොට ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශයන් මනසට එන අරමුණු වශයෙන් මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් අතර නිරන්තරයෙන් සිද්ධ වෙන ගනුදෙනුවක් අපි උපන් දවසේ ඉඳන් මේ යන මොහොත දක්වාමත් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ ආකාරයෙන් නෙමෙයි සාමාන්‍යයෙන් අපේ ජීවිතය දිහා බලන්නේ. අපි ටිකක් 6-4 තේරෙනකොට ටිකක් මේ ලෝකෙ දිහා ඉගෙන ගන්නකොට ඉතින් අපේ අම්මලා තාත්තලා ගුරුවරු ඉතින් අපිට නමක් දාලා මේ ඉන්නේ මේ අහවල් කියලා අහවල් කෙනා කියලා අපිට නමක් ආරෝපණය කරනවා. උපදිනකොට අපිට නමක් තිබුණ නැහැ. ඉතින් අපිට නමක් දෙමව්පියෝ දානවා. අපේ වැඩිහිටියෝ නමක් දානවා. ඊට පස්සේ අපි මේ නම බවට පත් වෙනවා. නම ඇති කෙනා බවට පත් වෙනවා. මම අහවලා කියලා ඉතින් තමයි අපි හඳුන්වන්නේ. ඉතින් තවත් ටිකක් අපි ඉස්කෝලේ එහෙම යනකොට ඔන්න ඊට පස්සේ අපේ යාළුවෝ මිත්‍රයෝ ඒ නම කියලා අපිට කතා කරනවා. ගුරුතුමිය ඉතින් ඒ නම කියලා අපේ නම් ලකුණු කරනවා. අපේ පැමිණීමේ නාම ලේඛනයේ නම ලකුණු කරනවා. ඊට පස්සේ ඉතින් අපි ඔන්න ක්‍රීඩා තරඟයකට ගියාම අපේ නම
අඬ ගහලා කියනවා. ඉතින් අපි දුවනවා, පනිනවා, ඒ නමට අනුව කටයුතු කරනවා. ඉතින් අපිට තෑගි භෝග ලැබෙනවා. අපි පන්තියේ පළවෙනියා වෙනවා. ඉතින් ඒකටත් ඔන්න නම අපේ කියවෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔන්න පන්තියේ අපි අසමත් වෙනවා. එතකොටත් ඉතින් අපේ නම කියවෙනවා. ඉතින් ඒ අනුවත් අපි ඒ නම හොඳට තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු අපි ටික ටික එහාට යනකොට අපේ කරදඬු උස් වෙලා අපි උස් මහත් වෙලා එහෙම යනකොටත් ඉතින් අනිත් අය අපි ගැන මේ විදිහට බලනවා. ඉතින් මේ නම් ඇත්තෙක් බවට පත් වෙනවා. අපි පොඩ දන්නේම නැතුව කෙනෙක් බවට, පුජ්‍යලයක් බවට ඉතින්පත් වෙනවා. ඉතින් ඒ කෙනා පුජ්‍යලයා තහවුරු කරන්න අපි සෑහෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඊට පස්සේ අපි තවදුරටත් විභාගයක් සමර්ථ වුණාම නැත්නම් අපි යම් කුසලතාවයන් පෙන්වුවාම ඒ හරහාත් ඉතින් මේ ඉන්න කෙනා ඇත්ත වශයෙන්ම ඉන්න කෙනෙක් කියලා ඔන්න අපිට නිකන් හැඟෙනවා. ඒ නම සහිත කෙනෙක් ඔන්න දැන් ජීවත් වෙනවා. ඒ නම සහිත කෙනා හරිම කැමති ඒ නම කියවෙනවට. ඒ නම මුල් තැන ගන්නවට හරි කැමති. ඒ තුලින් ඒ නම ඇති කෙනා අනිත් අය ඉදිරියේ දක්ෂයෙක් වශයෙන්, විශේෂ පුද්ගලයෙක් වශයෙන් පෙනී සිටින හරි කැමති. ඉතින් මේ විදිහට ටික ටික අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපේ පවුල තුල, අපේ සමාජය තුල, අපි රැකී ආරක්ෂා කරන ස්ථානය තුල ඉතින් අපිට ඔන්න අනන්‍යතාවයක් ඇති කරලා දෙනවා. ඉතින් සමාජයෙන්ුත් අපිට ජාතික හැඳුනුම්පතක් ලබලා දීලා, ඒකට අංගයක් ලබලා දීලා, ගමන් බලපත්‍රයක් ලබලා දීලා, ඒකට අපේ නම ඇතුළත් කරලා ඉතින් අපේ මේ අනන්‍යතාවය තහවුරු කරනවා. කෙනෙක් පුජ්‍යලයක් මෙතන ඉන්නවමයි කියලා ඉතින් අපිට කියලා දෙනවා. දැන් පින්වත්නි අපි මේ තුලින් හදාගත්ත මේ සංකල්පමය රාමුව තුල ටික ටික මුල් බැසගෙන ගිහිල්ලා අපි ඒ කෙනා බවට පත් වෙලා තමයි ඉතින් ඉදිරි සියලුම කටයුතු කරන්නේ. ඉතින් අපි තව කෙනෙක් එක්ක කතා කරන්නේ, තවත් කෙනෙක් එක්ක hina වෙන්නේ, අඩදම්බර කරන්නේ. ඉතින් ඒ කෙනෙක් බවට පත් වෙලා, පුජ්‍යලයක් බවට පත් වෙලා. ඉතින් ඒ හරහා කර්ම රැස් වෙනවා. ඉතින් හොඳ කර්මත් රැස් වෙනවා, නරක කර්මත් රැස් වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිවිපාක අපිට ලබන්න සිද්ධ වෙනවා. ඒ චේතනාපූර්වකව කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටිමින් කෙනෙක් පුජ්‍යලයක් ආරෝපණය කරගෙන අපි විවිධාකාර ක්‍රියාවන් වල නිරත වෙනකොට හිතින් වෙන්න පුළුවන්, කයින් වෙන්න පුළුවන්, වචනයෙන් වෙන්න පුළුවන් මේ විදිහට අපි කටයුතු කරනකොට අපේ අතින් කර්ම රැස් වෙනවා. ඒතර ඒක කර්මානුරූපව ඒතර ඊළඟ භවයකුත් ඔන්න සිද්ධ වෙනවා. අපි බොහොම අවිද්‍යාවක් සහිතව, මෝඩකමක් සහිතව අපි කටයුතු කරනවා. ඒ තුලින් ගොඩ නැගිච්ච යම්සි කර්ම ක්ෂේත්‍රයක් තියෙනවා. පළ දෙන්න බලාගෙන ඉන්න විපාක ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි එතන අල්ලාල්ල උපාදාන කර තණ්හාවෙන් බැඳි යනවා. ඉතින් අපි මැරෙන මොහොතේදීත් මේ ස්වභාවය අවසන් වෙන්නේ නැහැ. ඒ කෙනෙක් පුජ්‍යලයක් වෙලාම ඒ තැනත්තා මිය යනවා. ගිහිල්ලා ඉතින් තවත් තැනක ඒ කරපු කර්මානුරූපව ඒ විඥානයේ බැස ගන්නා ආකාරයට තණ්හාවෙන් පෝෂණය වෙලා ඔන්න තවත් උත්පත්තියක් ලබනවා. ඉතින් ආයෙත් ඔන්න දිගට අර විදිහටම කරගෙන යනවා. ඉතින් මේ විදිහට මේ අපේ සංසාරය පුරාවට දිගින් දිගට මෙරි ඉපදී ගමන් කරනවා. ඉතින් මෙන්න මේ හැම ගමනකදීම අපි හිතාගෙන ඉන්නවා මේ තුල කෙනෙක් ඉන්නවා කියලා. මේ අපි යන ගමනේ කෙනෙක් ඉන්නවා. මේ යන ගමනේ මමෙක් ඉන්නවා. මේ විඳින කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් හිතන කෙනෙක් ඉන්නවා. දැනෙන කෙනෙක් ඉන්නවා කියලා මේ අපේ ඉන්ද්‍රයන් හරහා ඒ කරන ගනුදෙනු හැම තැනකදීම අපි කෙනෙක් පුජ්‍යලයක් ආරෝපණය කරගන්නවා. බලන කෙනෙක් ඉන්නවා. අහන කෙනෙක් ඉන්නවා. ඊළඟට ගඳ සුවඳ දැනගන්නා කෙනෙක් ඉන්නවා. දිවෙන් රස බලන කෙනෙක් ඉන්නවා. රස දැනෙන කෙනෙක් ඉන්නවා. ස්පර්ශ ලබන කෙනෙක් ඉන්නවා. හිතන කෙනෙක් ඉන්නවා කියලා මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දිත් ඒ හැම තැනකදීම අපි කෙනෙක් ආරෝපණය කරගන්නවා. ඉතින් එතකොට මේ ඉන්ද්‍රයන් පරිහරණය ඒ අන්දමින් අපි කරන්න ඒ අවිද්‍යාව මූලික වෙලා අපි ඉන්ද්‍රයන් පරිහරණය කරන්න ඒ මමෙක් තහවුරු කර ගැනීම, පුජ්‍යලයක් තහවුරු කර ගැනීම, පුජ්‍යල භාවයක් ආරෝපණය කර ගැනීම ජයට සිද්ධ වෙනවා. දැන් පින්වත්නි මේ විදිහට ඉතින් මේ මිනිස්සයෝ පමණක් නෙමේ දෙවියෝ, බ්‍රහ්මයෝ පවා මේ විදිහට කටයුතු කරන ආකාරය දිහා බුදුරජාණන් වහන්සේ සංවේගයෙන් වගේ බලලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ අනාත්ම වූ ස්වභාවයක් තුල ආත්මීය බවක් දනවන, ආත්මීය බවක් මෝඩකමක් නිසා තේරුම් ගන්න
ඒ වගේම නාම රූපයක් තුලට බැසගත්ත ඒ නාම රූපය සත්‍යයි කියලා හිතන මේ දෙවියන් සහිත ලෝකයා දිස බලන්න. දැන් එක අතකින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ අපි ඉන්න තලයට වඩා ඉහළ තලයකට නැත්නම් බාහිර තලයකට ගිහිල්ලා අපි මේ කරන මෝඩකම් දිහා බලලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ ගොඩට අපි විතරක් නෙමෙයි දෙවියොත් අයිති කියලා තමයි කියන්නේ. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකම්. මේ අනාත්ම වූ ස්වභාවයක් තුල ආත්මීය බවක් දකින ආත්මීය බවක් හිතාගෙන ඉන්න මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න. ඒ අය මොකද කරන්නේ? මේ නාම රූපයක් තුලට බැහැගෙන ඒක ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. තං හි තස්ස මුසා හෝති මෝස ධම්මං හි තරං. ඉතින් යම් හෝ ඒ නාම රූපයකට බැහැගෙන ඒක ඇත්තයි ඒක තමයි ඇත්ත මේක දිගටම තියෙන දෙයක් මේකේ මම ඉන්නවා මේක තමයි මගේ කියලා ඒ හිතන වාරයක් ගානේ මොහොතක් ගානේ ඒ සියල්ල අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. මොකද අපි අර ඊයේ තේරුම් ගත්ත ඒ අනිත්‍ය ලක්ෂණය මේ හැම තැනටම උරුමයි. ඉතින් අපි මෙන්න මේකයි මම කියලා හිතද්දි ඒක අන්‍ය ස්වභාවයකටපත් වෙලා. එච්චරකට මේක තත්වේෂණ භංගුරයි. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපේ තියෙන නොදැනුවත්කම නිසා අපේ තියෙන මෝඩකම නිසා අපේ ඒ හිතේ මැවෙන නාම රූපය අපි ඇත්තයි කියලා හිතා ගන්නවා. අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින වර්ණ සංඥාවට එහා ගිහිල්ලා අපේ ඇහි දෘෂ්ටිවිතානේ පතිත වෙන ඒ ඡායාවට එහා ගිහිල්ලා ඒ ඡායාව තුලින් අපි නාම රූපයක් හදා ගන්නවා. අපේ හිතින් ඒ නාම රූපය හඳුනා ගන්නවා. නාම රූපය හඳුනගෙන ඒකට පුජ්‍යල භාවයක් දෙයක් කෙනෙක් ආරෝපණය කරගන්නවා. ආරෝපණය කළා මෙයා ඉන්නවා කියලා හිතා ගන්නවා. ඇත්ත වශයෙන්ම මෙතන දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. කෙනෙක් ඉන්නවා කියලා හිතා ගන්නවා. ඒකම ඇත්තයි කියලා හිතා ගන්නවා. කනෙන් සද්දයක් ඇහෙනවා. එතකොට අපි හිතමු කනෙන් ගීතයක් සවන් දෙනවා. එතකොට මේක ගීතයක් කියලා හිතා ගන්නවා. මේ අහවලාගේ ගීතයක් කියලා හිතා ගන්නවා. ඒ අහවලා ඉන්නවා කියලා හිතා ගන්නවා. අහවල් ගීතයයි මේ කියලා හිතා ගන්නවා. ඒතර මුලින් ඇත්තටම බැලුවාම මේ සද්දයක් කම්බරේක වැදිලා මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඉන් එහා ගිහිල්ලා මේ වැදිච්ච සද්දෙට එක එක නම් ගම් දීලා එක එක තනු දීලා එක එක ස්වර රටාවන් දීලා ඒකට අපේ පුජ්‍යල භාවයකුත් ආරෝපණය කළා. තව සංකල්ප ටිකකුත් ඔබලා අපි ඉතින් අන්න අහවලාගේ ගීතය දැන් සවන් දෙනවා. මම සවන් දෙනවා. මට ඒක රස විඳින්න පුළුවන්. ඉතින් මේ මහා පටලැවිල්ලක් අපි ඒ හරහා කරගෙන මෙන්න මේක තමයි ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේමයි නාසයෙන් ගඳක් සුවඳක් දැනෙනකොටත් මේ දැනෙන්නේ නෙළුම් මල් සුවඳක් කියලා. අපි හිතමු ඉතින් අපි ඔන්න පන්සලට ගිහිල්ලා ඒ මල් පූජා කරද්දී අපිට ඔන්න මල් සුවඳක් දැනෙනවා. ඉතින් එතකොට අන්න මේ අහවල් මලේ සුවඳ තමයි මට දැනෙන්නේ කියලා අපි ඒ දැනීම සුවඳ දැනීම මට කෙනෙකුට පුජ්‍යලයකට ආරෝපණය කරගෙන තමයි අපි ඒක අත්විඳින්නේ. ඊට පස්සේ අපි දිවෙන් රසක් භුක්ති විඳිනකොට එතෙන්දිත් මේ මම තමයි ආහාර භුක්ති විඳින්නේ. මට තමයි රස දැනෙන්නේ කියලා හිතාගෙන තමයි අපි ඒ කටයුත්තේ යෙදෙන්නේ. ඉතින් ඒ ආහාර භුක්ති විඳීම නිසා ඒ රස විඳීම නිසා ඊපස්සේ මම තමයි යම්කිසි සතුටක් දුකක් නැත්තම් ඒ ආහාර ගැනීම නිසා සුවපත් වීමක් ලබන්නේ මම තමයි සුවපත් උනේ කියලා අපි එහෙම තමයි අපේ අත්දැකීම් අපි විස්තර කරන්නේ. ස්පර්ශයක් ලබද්දිත් එතෙන්දිත් අපි ඒ කයේ යම්කිසි ස්පර්ශයක් සිද්ධ වෙනකොට ඒක තුලට කෙනෙක් ආරෝපණය කරගෙන මමෙක් ඔබවාගෙන තමයි අපි ඒක ලබන්නේ. ඉතින් විවිධාකාර සිතුවිලිත් අපේ හිතට එනවා. ඉතින් මට හිතෙනවා. මම තේරුම් ගන්නවා. මගේ හිතට අහවල් සිතුවිල්ල පැමිණුණා. මගේ හිතට රාගය පැමුණා. මගේ හිතේ දැන් හුඟක් රාගය තියෙනවා. මම ඇවිල්ලා රාග චරිතයක්. මම ඇවිල්ලා ද්වේෂ චරිතයක්. මට නම් හරියට තරහ යනවා කියලා. ඉතින් අපි අපිවම හඳුන්වා ගන්නවා මේ හිතට එන සිතුවිලි මූලික කරගෙන. ඉතින් මේ හැම දෙයක්ම මේ නාම රූප වශයෙන් පිළිඹු වෙනවය. ඒවා පිළිඹු වෙන්නේ විඥාන තිරයකය. එහෙම දැනුමක් අපිට නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපි කරන කෝලම දිහා දැකලා අපි කරන මේ විගඩම දිහා බලලා
අපි මේ ඉන්න පටලැවිල්ල දිහා බලලා සංවේගයෙන් වගේ තමයි අර ප්‍රකාශය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත. ඒ යම් ආකාරයෙන් මේ මිනිස්සයෝ මේ දෙවියෝ මේ අහවල් එක්කෙනා ඉන්නවා මම ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා තැනැත්තෙක් ඉන්නවා තැනැත්තියක් ඉන්නවා කියාගෙන මෙහෙම යම් යම් ආකාරයෙන් මඤ්ඤණා කරනවද යම් යම් ආකාරයෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඈඳගෙන හිතනවද ඒ හැම දෙයක්ම අන්‍ය ආකාරයකටපත් වෙනවා. නිරන්තරයෙන්ම ඒ වෙනස් වීමේ ධර්මතාවයට මේ සියල්ල යටත් වෙනවා. අන්න ඒකම එතන තියෙන මුසාව. අන්න ඒකමයි එතන තියෙන මුලාව. තංහි තස්ස මුසා හෝති මෝස ධම්මං හිතරං. මෙන්න මේ වෙනස් වීම නිසාම මේ කෙනෙක්ය පුජ්‍යලයක්ය දෙයක්ය මමෙක්ය කියලා ඒ தত্ত্বය පවත්වන්න විදිහක් නැහැ. ඉතින් ඒක බොහොම ෂණබංගුරයි මොහොතකින් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මේ தত্ত্বය හරිම මුලා කරන ස්වභාවයක්. අන්‍ය ආකාරයකටපත් වෙන ස්වභාවයක්. එක මොහොතක්වත් ඒ විදිහට පවතින්නේ නැති ස්වභාවයක්. නමුත් අපි අර ඊයේ මතක් කරගත්තා වගේ අපි ගාව තියෙන්නේ අනිච්චේ නිච්ච සංඥාවක්. අනිත්‍ය වූ දේවල් කෙරෙහි අපි තුල තියෙන නිත්‍ය සංඥාවක්. ඒ වගේමයි අපි ගාව තියෙන්නේ අනත්තේ අත්ත් සංඥාවක්. අනාත්ම වූ දේවල් කෙරෙහි ආත්මීය වූ සංඥාවක්. ඉතින් අපි එක්තරා අන්දමකින් මහා පුදුම පටලැවිල්ලක තමයි ඉන්නේ. හැම දෙයක්ම තියෙනවා කියලා හිතනවා, ඒවා දිගට තියෙනවා කියලා හිතනවා, ඒවා ස්ථිරයි කියලා හිතනවා. ඊටත් අමතරව ඒ තුල කෙනෙක් ඉන්නවා, ඒ තුල මමෙක් ඉන්නවා, ඒ තුල පුජ්‍යලයක් ඉන්නවා, ඒ තුල දෙයක් තියෙනවා කියලා අපි ඒක පුජ්‍යලයක් කෙනෙක් වශයෙන් ඒක හඳුනා ගන්නවා. ඉතින් මෙහෙම හඳුනා ගන්න ඒ ඉබඳු දෘෂ්ටියක් අපි තුල වැඩෙන්න ඉතින් ආත්ම දෘෂ්ටියක් වශයෙන්, සක්කාය දිට්ඨියක් වශයෙන්, කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි ඉතින් ඒ తත්වය ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි නිරන්තරයෙන් මේ අනිත්‍යතාවයෙන් බැට දෙනවා. අනිත්‍යතාවයෙන් ඒ අපි ආරක්ෂා කරගන්න හදන తත්වයන්, ආරක්ෂා කරන හදන පුජ්‍යලයා, ආරක්ෂා කරගන්න හදන කෙනා මම ඒ අනිත්‍යත්වයෙන් නිරන්තරයෙන් බැට ගන්නවා. හැබැයි ඉතින් අපි ඒක හිතා ගන්න නැතුව, අපි ඒක තේරුම් ගන්න නැතුව අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. මම රැකෙන්න ඕනේ, මම ඉන්න ඕනේ, මම කොහොම හරි මමයා ගොඩ දා ගන්න ඕනේ කියලා ඉතින් අපි සෑහෙන අරගලයක් දියත් කරනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි එහෙමනම් තියෙන්නේ. දැන් එතකොට අපි කොහොමද මේ තත්වයෙන් බැහැර වෙලා මේ බුදුහාඳුරෝ කියන ඒ අනාත්ම වූ තත්ත්වයක් හඳුනගන්නේ කොහොමද? එහෙමනම් අපිට ඒ ගැන පුංචි වචනයක් මේ බුදු කෙනෙක්ගෙන් ඇහිලා තියෙන එක වටිනවා. අපිට එකපාරට හිතා ගන්න බැරි වෙයි. මොකද විශේෂයෙන්ම අනාත්ම දර්ශනය කියන එක බුදු කෙනෙක්ගෙන් අහන දහමක්. ඒක අන්‍යාගම්වලදී අහන්න බැරි ලෝතුරා බුදු කෙනෙක්ම ලෝකයට පහළ වෙලා දේශනා කරන දහමක් තමයි අනාත්ම දර්ශනය කියලා කියන්නේ. ඒතර ඒ බඳු අනාත්ම දහමක් ගැන යම්කිසි ධර්ම කොටාසයක් අපිට ඇහිලා තියෙනවා නම් ඔන්න අපිත් පොඩ්ඩක් ඇහැක් කරලා බලනවා මේ මොකද්ද කියන්නේ කියලා. මෙතෙක් අපි අහපු නැති දෙයක් මේ කියන්නේ. මෙතෙක් මම හිතාගෙන ඉන්නේ මේ මම ඉන්නවා කියලා. පුජ්‍යලයක් ඉන්නවා කියලා. මගේ ජාතික හැඳුනුම්පත මෙන්න මේකයි කියලා. බලපත්‍රය මෙන්න මේකයි කියලා. ඉතින් මාමයව තහවුරු කළා කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපේ අනන්‍යතාවය තහවුරු කළපු ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඇස්සේ බුදු කෙනෙක් කියද්දි මෙතන කෙනෙක් නැහැ කියලා. ඉතින් දැන් එතකොට පොඩ්ඩක් අපි උඩ ගිහිලා විසි වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් අපි පොඩ්ඩක් හිතලා බලන්නේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒකාතකට පින්වත්නි අපිට මේක එකපාරටම මෙතෙන්ට අවබෝධ කළා මෙතන කෙනෙක් නැහැ මෙතන පුජ්‍යලයක් නැහැ කියලා අපිට තව කෙනෙකුට ගහලා බැනලා හොරකමක් කළා සතෙක් ඝාතනය කළා ඊට පස්සේ අපිට එතෙන්ට නිදහසට කාරණාවක් වශයෙන් කියන්න හැකියාවක් නැහැ මෙතන කෙනෙක් නැහැ කියලා. මෙතන මමෙක් නැහැ කියලා. ඒ නිසා දඬුවම් කරන කෙනෙක් නැහැ, මැරිච්ච කෙනෙක් නැහැ, දඬුවම් විඳින කෙනෙක් නැහැ කියලා එහෙම අපිට ආරෝපණය කරන්නත් බෑ. ඒ නිසා මේ ධර්මය අපි පාවිච්චි කරද්දී පරිස්සමෙන් පාවිච්චි කරන්න අවශ්‍යයි. එතකොට අපි සීලයක් ආරක්ෂා කරනකොට එතන කෙනෙක් පුජ්‍යල භාවයක් තියෙනවා. එතන තියෙනවා එක්තරා අන්දමකින් ලෞකික සම්මා දිට්ඨියක්. ඒ ලෞකික සම්මා දිට්ඨියේ මට්ටමේදී අපි කර්මයේ කර්මඵලයේ අදහගෙන තමයි ඉස්සරහට යන්නේ. එතකොට සම්මා දිට්ඨියේ පැති දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා.
මහණෙනි සම්මාදිට්ඨියේ එක ස්වરૂපයක් තියෙනවා. ඒ තමයි ඒක ලෞකිකයි ආශ්‍රව සහිතයි. ඒ වගේමයි ඒක උපදි විපාක සහිතයි. අපි ඒ බඳුන් නිවැරදි සම්මාදිට්ඨියක කටයුතු කරද්දී එතන ආශ්‍රව සහිත බතියක් තියෙනවා. කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ආත්මීය ස්වභාවයක අපි ඉඳලා තමයි කටයුතු කරන්නේ. හැබැයි අපි කරන කටයුතු ගැන සැලකිල්ලෙන් අපි කරන්නේ. කර්මයේ කර්මඵලය අදහගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි අකුසලයේ බැහැර කළා කුසලයේ වඩන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙම උත්සාහන්ත වෙනකොට ඉතින් අපි කුසල කර්ම තමයි රැස් කරන්නේ. ඒ නිසා ඔන්න අපිට හොඳ විපාක ලැබෙනවා. ඒකයි උපදි වේපක්කා කියලා කියන්නේ. ඒතර හොඳ විපාක වශයෙන් ලැබෙනවා. ඉතින් එතකොට අපිට මේ සංසාර ගමනේදී ඒ බඳු උපදි විපාක සහිතව යන ගමනක් ටිකක් පහසුවෙන් යන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඉතින් එතනින් බුදුරජාණන් වහන්සේ නතර කළා නැහැ. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා ඒ සම්මාදිට්ඨියේ දෙවැනි ආකාරයක් ප්‍රකාශ කරනවා. ඒ දෙවැනි ආකාරයේ තමයි තියෙන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත්වෙන සම්මාදිට්ඨියක්. අන්න ඒ බඳු මට්ටමකදී තමයි අපිට මෙන්න මේ අනාත්ම දහමක් යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි සීලයක් ආරක්ෂා කරද්දී ලෞකික සම්මාදිට්ඨියක් වැඩ කරනවා. සමාධියක් දියුණු කරද්දී ලෞකික සම්මාදිට්ඨියක් වැඩ කරනවා. හැබැයි ඒ සීලය මත පදනම් කරගෙන ඒ සීලය අසුරු කරගෙන ඒ හදාගත්ත සමාධිය පාවිච්චි කරලා විපස්සනාවක් ටික ටික දියුණු කරගෙන ඉස්සරහට යනකොට ඒ විපස්සනා නුවණේ යම්කිසි පරිණත මට්ටම් වලදී තමයි අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය මූලික කරගෙන මෙන්න මේ අනාත්ම දර්ශනය අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකත් නිකන් ආවට ගියාට පාවිච්චි කරනවා නෙමෙයි. මේක මේ අහලා තිබිච්ච පමණින් පාවිච්චි කරනවා නෙමෙයි. අහලා තිබීම වැදගත්. ඒ අනුව අපේ චින්තාමය ප්‍රඥාවක් තර්කානුකූලව හිතලා මතලා අපි හදාගත්ත ප්‍රඥාවක් ඇති කරගන්න එකත් වැදගත්. එතකොට තමයි මේ දහම කෙරෙහි එක්තරා අන්දමක අපේ හිතේ ලොකු උනන්දුවක් ඇති වෙන්නේ. මේක මමත් කරලා බලන්න ඕනේ. මමත් මේක අත්දකින්න ඕනේ. මේ තාමත් මමෙක් තමයි හිතන්නේ. මමෙක් තමයි දැන් මේ කරන්න මේ වැඩේට බහින්නේ. ඉතින් එතකොට ඒ ගැම්ම ගන්නත් අපිට පුජ්‍යල භාවයක් අවශ්‍යයි. නැත්තම් ඒ ගැම්ම එන්නෙත් නැහැ. එතකොට මම තමයි සෝවාන් වෙන්න ඕනේ. මම තමයි රහත් වෙන්න ඕනේ. මම තමයි දුකින් මිදෙන්න ඕනේ. කියලා තමයි අපි මේ වැඩේ පටන් ගන්න. එතකොට එන්නේ ගැම්මෙන් පටන් ගත්තට මොකද? ඊට පස්සේ හැබැයි අපි ටික ටික ඒ සීලය අසුරු කරමින් සීලය මත පිහිටාගෙන සමාධියක් හදාගෙන හදාගත්ත සමාධියෙන් ප්‍රඥාවක් වඩ아가ගෙන ටික ටික ඉදිරියට යනකොට හැබැයි මේ හදාගත්ත මමයාම තමයි දෙදරුම් කන්න පටන් ගන්නෙ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් ඉඳගෙන භාවනාවක් වඩනවා. එයා අපි හිතමු ආනාපාන සතියක් එහෙම වඩලා හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් දියුණු කරගෙන ඊට පස්සේ ඒ ඒකාග්‍රතාවයම පාවිච්චි කළා දැන් මේ කයේ මතුවෙන විවිධ ලක්ෂණ දිහා එයා බලමින් වාසය කරනවා. ඉතින් එතකොට එයාට තේරෙනවා මේ කයේ විවිධාකාර ස්වභාවයන් මතුවෙනවා. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, බර ගති, සැහැල්ලු ගති මේ විවිධ ගති ලක්ෂණ මතුවෙනවා. අපි ඊයේත් කතා කරා. ඉතින් එතකොට ඒ විවිධ ගති ලක්ෂණ මතුවෙනකොට එයාට තේරෙනවා මේවා බොහොම අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. මේවා ඇතිලා නැතිලා යන ස්වභාවයකින් යුක්තයි කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. අපි ඒක ගැන ඊයේ සෑහෙන සාකච්ඡා කළා. ඉතින් එතකොට සමහර වෙලාවට එයාටම ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. දැන් මේ මුළු කයක් කියලා මේ මගේ කය කියලා හිතාගත්ත මේ ස්වභාවය දැන් එයාට වැටහෙනවා මොහොතක් පාසා මෙතන මේ ධාතු ස්වභාවයක් ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ බඳු ධාතු ස්වභාවයක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙද්දී මෙතන කොහොමද මමෙක් පවත්වන්නේ? මෙතන කොහොමද කෙනෙක් පවත්වන්නේ? මේක අස්සේ කොහොමද කෙනෙක් ඉන්නේ? මේක අස්සේ කොහොමද ආත්මයක් තියෙන්නේ? මේක අස්සේ කොහොමද පුජ්‍යලයක් ඉන්නේ කියලා තමන්ගෙම හිත ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ධාතු මනසිකාර භාවනාව ගැන දෙන උපමාවත් අපිට මෙතෙන්දී මතක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගවයන් ඝාතනය කළා ඒ ගව මස් විකුණන යම්කිසි ඒ තැනැත්තෙක් හරක් මරලා හරක් මස් විකුණන පැනැත්තෙක් මොකද කරන්නේ? ඒ හරකෙක් මරනකොට යාගේ හිතේ තිබුණේ
සත්වයක් කියන සංඥාව. ගවයෙක් හරකෙක් කියන සංඥාව තමයි යාගේ හිතේ තිබුණේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? සතාව හැම ගහලා කෑලි වලට කපලා හතරමං හන්දියක තියාගෙන තැනකදී ඔන්න විකුණනවා. දැන් යා විකුණන්නේ මස්. දැන් යා හරක් විකුණනව නෙමෙයි. සත්තු විකුණනව නෙමෙයි. දැන් යා විකුණන්නේ මස්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒ තැනත්තගේ ඒ කලින් සතෙක්ය කියලා තිබිච්ච සංඥාව අයින් වෙලා දැන් මේ මස් කියන සංඥාවට පරිවර්තනය වුණා. ඔන්න ඒ වගේ කියලා කියනවා යෝගාවචරයේක් මුලදී භාවනාවක් පටන් ගන්නකොට එයාගේ හිතේ තිබුණේ මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මම භාවනා කරනවා, මම ධාතු මනසිකාරය වඩනවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි ඉතින් මේක වඩාගෙන යනකොට කාලාන්තරයක් තිස්සේ මේ බඳු විපස්සනාවක් වඩනකොට එයාගේ හිතේ අර තිබුණ මමයා හදන්න දැන් ටිකක් අමතක වෙනවා. දැන් එයා නිරන්තරයෙන් බලා ඉන්නවා මේ ධාතු ලක්ෂණ වෙනස් වෙන හැටි, ඇති වෙන හැටි, බිඳෙන හැටි, ආයි හට ගන්න හැටි, බිඳෙන හැටි දැන් මේවා බලා ඉන්නවා මිසක් අර කලින් තරම් සීග්‍රයෙන් මම හදන්න දැන් වෙලාවක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් නම් කිසිම භාවනාවක් වඩන්නේ නැති සාමාන්‍ය පෘථග්ජන මට්ටමකින් කටයුතු කරන ලෝකයේ ඇලිලා බැඳිලා කවදාවත් මැරෙන්නේ නැති මිනිසෙක් විදිහට ජීවත් වෙන කෙනෙක් එයා හරි ඉක්මනට තැන් වල මම හදා තමයි යන්නේ. බස් එකකට නැග්ගත් මම හදනවා. ඉඳගත්තත් මම හදනවා. හිටගත්තත් මම හදනවා. කෙනෙක් එක්ක කතා කළත් මම හදනවා. කොන්දොස්තරගෙන් ටිකට් එක ඉල්ලනකොටත් මම හදනවා. ඉතිරි සල්ලි ගන්නකොටත් මම හදනවා. මේ හැම තැනදීම මම හදා තමයි යන්නේ. කෙනෙක් හදා තමයි යන්නේ. හැම අත්දැකීමක් කරාම කෙනෙක් හදා තමයි යන්නේ. නමුත් යෝගාවචරයේ ඊට වඩා වෙනස් ප්‍රතිපදාවක දැන් කටයුතු කරන්නේ. එයාට දැන් එක්තරා අන්දමක අභ්‍යාසයක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. එයාට මේ මම හදා ඉන්න වෙලාවක් නැහැ. මේ හිතේ එකඟ කරගත්ත ඒ සමාධිමත් භාවය තුලින් හිතේ ගොඩනගාගත්ත ඒ සමාධිමත් භාවය උපයෝගී කරගෙන මෙයාට දැන් කරන්න කාර්යයක් තියෙනවා. ඒ මොකද්ද? මේ මතුවෙන ධාතු ලක්ෂණ විමසා බැලීම. ඒක තමයි යාගේ වගකීම. එයා ඒක සක්මනේදීත් කරනවා, එයා ඒක පරයන්කේදීත් කරනවා. හැකිතාක් ශක්තිපමණින් අනෙක් කටයුතු වල යෙදෙන කොටත් කරනවා. ඉතින් එහෙම දැන් සතිමත්ව කාලය ගත කරද්දී විපස්සනාවක් වඩද්දී එයාට අර වගේ මමයා හදා ඉන්න වෙලාවක් නැහැ. එයා දැන් මෙතන දැන් නුවණක් දිනු කරන්නේ. හැබැයි එයාටත් ඉඳලා හිටලා අර වගේ තැන් වලදී අයෝනසෝ මනසිකාරයක් නිසා අසතිමත් භාවයක් නිසා මම එක් හැදෙනවා හැබැයි. තාම ඒ නිසා රහත් වෙලා නැහැ මේ කතා කරද්දී. ඉතින් ඒ ආකාරයෙන් අපිට තේරෙනවා දැන් ධාතු මනසිකාරයක් වඩන යෝගාවචරයේ අර බුදුරජාණන් වහන්සේ දීපු ඒ හරක් මරලා මස් විකුණන තැනත්තාගේ හිතේ ඇතිවෙච්ච පරිවර්තනයේ වගේ මෙයාගේ හිතෙත් ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා හිතාගත්තේ සත්ව සංඥාවේ ඉඳලා මෙතන දැන් තියෙන්නේ හුදෙක් ධාතු ස්වභාවයක කියන සංඥාවක් දක්වා මේ தત્ත්වය පරිවර්තනය වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දැන් එයාට දැන් එයාගේ තුලින්ම එයාගේ නුවණින්ම ප්‍රශ්නයක් ඇහෙනවා කොහෙද මෙතන දැන් මමෙක් පවත්වන්නේ? කොයි කෑල්ලටද මම කියලා කියන්නේ? මේ කයේ පඨවි ධාතුවටද මම කියලා කියන්නේ? ආපෝ ධාතුවටද මම කියලා කියන්නේ? තේජෝ ධාතුවටද මම කියලා කියන්නේ? වායෝ ධාතුවටද මම කියලා කියන්නේ? ඒවැ නිරූපණය වෙන ඒ අහවල් ලක්ෂණයටද මම කියලා කියන්නේ? එහෙම නැත්නම් ඒ බඳු ස්වභාවයක්මයි මේ බාහිරත් තියෙන්නේ. බාහිර අපි දකින සෑම කෙනෙක් කියලා හිතාගත්ත දෙයක් තුලත් දෙයක් කියලා හිතාගත්ත දෙයක් තුලත් බාහිරේ අපි මේ ලබන දකින පේන මේ සියලු භෞතික ලෝකයේ තුලත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මේ සියල්ල තුලත් හුදෙක් ධාතු ස්වභාවයක් පමණයි තියෙන්නේ කියලා අන්න යෝගාවචරයේ දකින්න නුවණකින් තේරුම් ගන්න එයාගේම හිතේ ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් කොහොමද මෙතන කෙනෙක් පවත්වන්නේ කොහොමද මේක අස්සේ කෙනෙක් ඉන්නේ කොහොමද මේ එක දිගට අමරණීයව යන නොවෙනස්ව පවතින ආත්මයක් මේ තුල රැඳෙන්නේ මොකද එයා නැවත අත්දකිනවා මේ ස්වභාවයන් හරිම ෂණ භංගුරයි අතිශය తాවකාලිකයි බොහොම අනිස්තර ස්වභාවයක් තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ ඉතින් ඒ නිසා ඒබඳු අනිත්‍යත්වයක් අවබෝධ වෙන්නම ඒ තුලින්ම එතන තියෙන පෙළෙන බවක් එතන තියෙන දුක් ස්වභාවයක් ඒ කෙනෙකුට වැටහෙන්න පුළුවන් ඒ වගේම එතන තියෙන අනාත්ම ස්වභාවයක් මෙතන ඇත්ත වශයෙන් ඇතුලේ ගන්න හරයක් නැති ස්වභාවයක්
මෙතන ආත්මීය ස්වභාවයක් නැති ස්වභාවයක්, පුජ්‍යල භාවයක් නැති බවක් ඒ තැනත්තාට වැටහෙන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී දේශනා කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් සලායතන සංයුත්තේ එන බාහිර අනිච්ච සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා රූපම් භික්ඛවේ අනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යන් දුක්ඛං තං අනත්තං. ඒ කියන්නේ මෙන්න මේ රූප ස්වභාවයන් මහණෙනි අනිත්‍යයි. ඒ වගේම ඒ නිසා මේවා දුකයි. ඒ දුක් නිසාම මෙතන ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහකින් පෙළෙන තැනක ඒ දිගට පවතින ආත්ම ස්වභාවයක් නැහැ. එහෙමනම් මෙබඳු නිරන්තරයෙන්ම වෙනස් වෙන, නිරන්තරයෙන්ම පෙළෙන, නිරන්තරයෙන්ම ඇතිලා නැතිලා යන මෙබඳු ස්වභාවයක් තුල කෙනෙක් ඉන්නවා කියලා අපි හිතා ගැනීම තමයි එතන තියෙන අවිද්‍යාව. මෙතන තියෙන්නේ හුදෙක් හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඒක නොවැටහීම නිසා තමයි අපි ඉබඳුතත් මෙතන කෙනෙක් පුජ්‍යලෙක් ආරෝපණය කරගන්නේ. එhmenan මේ ධහම පොඩ තේරෙන්න. ඒතර මෙතන කෙනෙක් පුජ්‍යලෙක් වශයෙන් හඳුනා ගන්නවා වෙනුවට ඒ තැනැත්තා තේරුම් ගන්නේ මෙතන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙනවා. හේතුන් නිසා හටගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ හේතුන් නැත්තම් මෙතන මේ හට ගැනීම සිද්ධ වෙන්නේත් නැහැ. එතකොට මේ හේතුන් නිරුද්ධ වෙලා යනකොට ඒ හටගත් ප්‍රතිඵලයක් නිරුද්ධ වෙලා යනවා. හේතුන්ගෙන් තොරව ඒ බඳු ප්‍රතිඵලයක් හටගන්න හැකියාවක් නැහැ. දැන් එයා හේතුඵල දහමක් මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. ඒ තමන්ගේම භාවනාව හරහා, තමන් වඩන ප්‍රතිපදාව හරහා මෙතන ඇත්ත වශයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා ඒ යෝගාවචරයා හේතුඵල දහමක් තමයි තේරුම් ගන්න. මේ ඇත්ත වශයෙන්ම ආත්මයක් තියෙනවා කියලා හිතා ගැනීම එක පැත්තකින් එක අන්තයක්. මෙතන කිසිසේත්ම ආත්මයක් නැහැ කියලා ගැනීම තවත් අන්තයක්. මෙතන හුදෙක් අපි තුල අවිද්‍යාව තියෙනවා නම් අන්න ආත්ම ස්වභාවයක් පහළ වෙනවා. අවිද්‍යාව නැත්නම් ආත්ම ස්වභාවයක් පහළ වෙන්න විදිහක් නැහැ. කියලා අන්න මේ ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි ආරෝපණය කරගන්නේ අපි තුල අවිද්‍යාවක් හරහා විවිධාකාර සංස්කරණයන් සිද්ධ වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා අන්න ඒ යෝගාවචරයා ටික යෝනිසෝ මනසිකාරයකින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එක්තරා අවස්ථාවකදී වජිරා කියන රහත් තෙරණිය හුදෙකලාව වනාන්තරයේ වාසය කරද්දී එතුමියව බිය ගන්නවන්න හිතන මාරයා පැමිණෙනවා එතෙන්ට. පැමිණලා මාරයා අහනවා මාර ප්‍රශ්නයක්. මාරයා මොකද කියන්නේ? මේ කය කවුද හදලා තියෙන්නේ? මේ කය කාටද අයිති? මේ කය කාගේද? කියලා තමයි මේ මාරයා අහන්නේ. ඉතින් එතකොට මේ වජිරා තෙරණිය තේරුම් ගන්නවා මේ ඉන්නේ මාරයා කියලා. තේරුම් අරගෙන මාරයාට කියනවා මාරයා මේකයිලා ඔබගේ තියෙන මෝඩ දෘෂ්ටියක්. මෙතන ඇති සත්‍යේ පුජ්‍යලයක් නැහැ කියලා ඊටාම වටිනා උපමාවක් එතන මේ වජිරා රහත් තෙරණිය පාවිච්චි කරනවා. එතෙන්දී එතුමිය කියනවා යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. දැන් මේ උපමාව අපි කාටත් තේරුම් ගන්න පුළුවන් උපමාවක්. ඒ වජිරා රහත් තෙරණිය කියන්නේ මොකද්ද? මේ විවිධාකාර කෑලි එකට මූට්ටු කළා විවිධාකාර අංග රාශියක් එකට අමුණලා අද කාලේ හැටියට නම් ඒවා වෙල්ඩින් කළා ඒවා පුරුද්දලා හදාගත්තට පස්සේ ඒකට කියනවා රතයක් කියලා. දැන් අපි දන්නවා රෝද 4ක් එකතු කළා එන්ජිමක් තියලා ඊළඟට ඉන්ධන ටැංකියක් තියලා සීට් හයි කළා සුක්කානමක් හයි කළා. ඉතින් ওই විදිහට ඔක්කොම ටික කෑලි ටික මූට්ටු කළා. ඒකට හොඳ චැසියක් හදලා ඒකට පාට ටිකකුත් ගාලා ඉතින් මොන හරි ටිකක් තව ලස්සන කෑලි ටිකක් එල්ලුවාම ඉතින් අපි ලක්ෂ ගාණක් දීලා ඕක අරගන්නවා. අපි ඒකට තමයි කාර් එකක් කියලා කියන්නේ. අපි ඒකට තමයි වෑන් එකක් කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි අපි නමක් ගමක් දීලා වර්ග නාමයක් දීලා වටිනකමක් දීලා ඒක ඉහළ පළන්තිය වාහනයක් කියාගෙන අපි ඒකට තමයි ලুকুවට ඉතින් උජාරුවට ඕක උඩ නැගලා තමයි අපි කෑ ගහන්නේ. ඉතින් මේ වජිරා රහත් තෙරණිය කියනවා මේ කෑලි ටික මූට්ටු කළා.
ඒක යම්කිසි රටාවකට සකස් කරාට පස්සේ තමයි මෙන්න මේ නම අපි ඒකට ආරෝපණය කරන්නේ. දැන් හැබැයි අපි මේ කෑලි ටික ආයෙත් ගලවලා දැම්මොත් රෝද හතර පැත්තකට දානවා. ඒවා හයි වෙලා තිබිච්ච යකඩ කෑලි ටික තව පැත්තකට දානවා. ඊට පස්සේ සීට් ටිකත් ගලවලා දානවා. ඒ එල්ලලා තිබිච්ච අනිකුත් පොඩි ආම්පන්න ටිකත් ඒවත් පැත්තකට දානවා. එන්ජිමත් කෑලි වලට ගලවලා දානවා. ඉතින් එහෙම බැලුවාම දැන් කාර් එකක් නැහැ. එමනම් අපි මේ කෑලි ටික ඔක්කොම එක රටාවකට ඇමුණුවාම, මූට්ටු කරාම, ගොඩ නැගුවාම අපි එන්නේ තත්වයට ඒ ගොඩ නැගෙන තත්වයට තමයි අපි දීපු නම මේ කාර් එක කියලා කියන එක. අන්න ඒ වගේ කියලා කියනවා ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මේ ස්කන්ධ පංචකයන් රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන මේවා එක රටාවකට ක්‍රියාත්මක වෙනකොට මෙතන සම්මුතියක් දීලා තිනවා මෙන්න මේ ඇවිල්ලා ස්ත්‍රියක් මේ ඇවිල්ලා පුරුෂයෙක්. අපිත් ඒ ඇසේ ඉතින් හිතාගෙනවා මේ ඇවිල්ලා මං ඇවිල්ලා පිරිමියෙක් මං ඇවිල්ලා ගැහණියක් මං ඇවිල්ලා අම්මා කෙනෙක් මං ඇවිල්ලා තාත්තා කෙනෙක් මං ඇවිල්ලා දරුවා මං ඇවිල්ලා අහවල් කෙනා මං ඇවිල්ලා දොස්තර මං ඇවිල්ලා ඉංජිනේරුවෙක් මං ඇවිල්ලා ගණකාධිකාරීවරයෙක් කියලා ඉතින් අපි දන්න විදිහට ඉතින් ඔය නම් ගම් දාගෙන ඉතින් අපි ඒවා හිතා ගන්නවා. ඉතින් අර කලින් විස්තර කරා වගේ ලෝකෙන් ඉතින් ඒකට තව පට්ටම් දීලා නම්බු නාම දීලා ජාතික හැඳුනුම්පත් දීලා අපේ ඒ தત્ත්වය තහවුරු කරලා දෙනවා. ඉතින් ඒකයි මේ වජිරා රහත් තෙරණිය කියන්නේ අර කෑලි ටික මූට්ටු කරලා ඒකට සායන් ටිකක් ගාලා ගත්තාම ඒකට වාහනයක් කාර් එකක් කියලා කිව්වා වගේ රථයක් කියලා කියනවා වගේ මේ අපේ තියෙන ස්කන්ධ ටික එකතු කරලා ගත්තාම තමයි අපි මේකට සත්වයක් පුජ්‍යලයක් කියලා තියෙන්නේ. ඒකයි ලහුදෙක් සම්මුතියක්. ඉතින් මෙන්න මේ தত্ত্বය අපිට හඳුනා ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අපිට එතකොට අපේ මේ ඉඳුරන් පරිහරණය කරද්දී අපි කොහොමද මමෙක් හදන්නේ කියන එකත් තේරුම් ගන්න පුළුවන් වේවි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඇහෙන් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලන්න ගිහිල්ලා අපි බලන කෙනෙක් හදනවද? මම දැන් පත්තරයක් බලා ඉන්නවා. මම දැන් ඔන්න රූපවාහිනිය දිහා බලා ඉන්නවා. මම දැන් තවත් කෙනෙක් දිහා බලා ඉන්නවා. එතකොට මම එතන ඒ කටයුත්ත හරහා කෙනෙක් හදනවද? මේ මමයි බලන්නේ කියලා හිතනවද? එහෙමනම් අන්න ඇහැයි රූපයයි හරහා අන්න මම කෙනෙක් හදලා. කෙනෙක් හැදිලා. අපිට සද්ද ඇහෙනකොට ඒ විදිහට මම රස විඳිනවද? මම සද්ද අහනවද? එතන මේ ඇහිීමේ ක්‍රියාවලියට කෙනෙක්ව මම ආරෝපණය කරගත්තද කියලා එහෙනම් අපිට විමසන්න සිද්ධ වෙනවා. නාසයෙන් ගඳන් සුවඳක් ආග්‍රහණය කරනකොට ඒ ලබන අත්දැකීම එතනින් අපි સમાપ્ત කරන්නේ නැතුව ඒ අත්දැකීම අස්සට අපි කෙනෙක් රිංගවනවද? ඒ අත්දැකීම අනුසාරයෙන් විවිධාකාර සිතුවිලි ජනනය කරමින් ඒ වේදනාවන් වලට ඇලෙමින් ඒ විඳින්නේ මමයි කියලා හිතාගෙන අපි අර පුජ්‍යල භාවයක් මේ ක්‍රියාවලිය හරහා හදනවද? දිවෙන් රස බලනකොටත් අපි රාත්‍රී ආහාරය ගන්නවා කියලා කියමු. දවල් ආහාරයක් ගන්නවා කියලා කියමු. නැත්නම් කඩේකින් හෝටලයකින් යම්සේ ආහාරයක් අනුභව කරනවා කියලා කියමු. එතෙන්දෙත් අපි මේ ආහාර අනුභවයේදී දිවෙන් රසක් බලනකොට අපි කෙනෙක් හදනවද? කයෙන් ස්පර්ශය ලබනකොට අපි කෙනෙක් හදනවද? හිතට සිතුවිලි එනකොට අපි කෙනෙක් හදනවද? කියලා එහෙමනම් පින්වත්නි අපිට විමසන්න සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම මේ අනත්ත් සංඥාවේදී බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන්නේ ආයතන පැත්තෙන්. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනත් එක්ක ගනුදෙනුවක් සිද්ධ වෙන තැන් වල අපි එහෙනම් විමසලා බලන්න වටිනවා මේ කොයි ගනුදෙනුවකින්ද මම කෙනෙක් හදන්නේ. දැන් මෙතෙන්දී මමත් මේ ධර්මදේශනා පාවිච්චි කරද්දී මම කියලා පාවිච්චි කරනවා නැත්නම් මේක මේ දේශනා කරන්න අපහසු නිසා. ඒතර අපි ඇහෙන් රූප බලද්දී එහෙමනම් සැලකිල්ලෙන් බලන්න වෙනවා. ඇහෙන් බලනවා තමයි. හැබැයි ඒ හරහා කොහොමද කෙනෙක් හැදෙන්නේ? දැන් මෙන්න මේ කාරණාවට බුදුරජාන් වහන්සේ වචනයක් දීලා තිනවා දහමේ අහංකාර මමංකාර කියලා. ඒ අහංකාර මම කියලා ස්වභාවයක් මේ අත්දැකීම හරහා ගොඩ නගනවා.
මමංකාර මගේ කියලා ස්වභාවයක් මේ අත්දැකීම හරහා ගොඩ නගනවා. ඇත්ත වශයෙන්ම මේ ඇහැට රූපයක් ආපාදගත වීමක් තියෙන්නේ. ඒක මේ ආලෝකයේ තියෙද්දි ඇහැක් තියෙද්දි නිරෝගී ඇහැක් තියෙද්දි එළියේ මොකක්කෝ සතර මහා ධාතුන්ගේ ඒකරාශී වීමක් තියෙද්දි මේ ඔක්කොම ටික ඒකරාශී වුණාම ඒ ටික ඒ හේතුන් ටික සම්පාදනය වුණාම මේ දෘෂ්ටි විතානයක ඡායාවක් නිරූපණය වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ ක්‍රියාවලිය ගැන තේරුම් ගන්න නැතිව මෙතන දකින්න කෙනෙක් ඉන්නවා කියලා හිතා ගන්නවා. මම බලනවා කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් මට පේනවා කියලා හිතා ගන්නවා. මේ දැක්කේ මමයි කියලා හිතා ගන්නවා. මගේ තමයි මේ දර්ශනය කියලා ඔන්න හිතා ගන්නවා. ඉතින් කෙනෙක් හදලා මමෙක් හදලා ඉතින් සමහරවිට ඉතින් අපි ඒක ඡායාරූපයටත් නගලා ඔන්න අපේ ගෙදර ගිහිල්ලා තෙල්ල ගන්නවා. ඉතින් මේ විදිහට එවනම් අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ ඇහැ පරිහරණය කරද්දී මම හදන හැටි. කන පරිහරණය කරද්දී මම හදන හැටි. දිව පරිහරණය කරද්දී මමෙක් හැදෙන හැටි. නාසය පරිහරණය කරද්දී මමෙක් හැදෙන හැටි. කය පරිහරණය කරද්දී මමෙක් හැදෙන හැටි. ඒ වගේමයි හිතට සිතුවිලි එද්දී මමෙක් හැදෙන හැටි. එවනම් අපිට පුළුවන් නම් බොහොම නිහතමානීව බිමට බැහැලා අධ්‍යයනය කරන්න. පින්වත් එතන හොඳ විපස්සනාවක් සිද්ධ වෙනවා. දැන් මේ කටයුත්ත අපිට එකපාරට කරන්නත් බෑ. ඉතින් අපේ හිත අතෝරක් නැතුව අතීතයට අනාගතයට ගිහිල්ලා කතන්දර ගොතගතා ප්‍රපංච කර කර ඉඳද්දි මේ කියපු සූක්ෂම ධම වඩන්න හැකියාවක් නැහැ. ඒකයි මං කිව්වේ අපි සීලයක් ආරක්ෂා කරගෙන සමාධියක් දියුණු කරගෙන ඊට පස්සේ ඒ සමාධියක් දියුණු කළා විපස්සනාවක් වඩ아가ගෙන ටික ටික ගැඹුරකට යද්දි තමයි මේ තනත්තට ඔය කියපු අන්දමින් බොහොම සූක්ෂමව මමෙක් ඇතුලේ හැදෙන හැටි අපේ අවිද්‍යාව මූලික වෙලා සංස්කරණන් කර කර මමෙක් හදන හැටි අපිට පොඩ තේරෙන්න පටන් ගන්නවා. අහු වෙන්න පටන් ගන්නවා. ඉතින් විපස්සනා පැත්තකින් එහෙම නැත්නම් සතිපට්ඨානයේ පැත්තකින් කියනවා නම් අර ඇතිවීම නැතිවීම ප්‍රවාහය හොඳට තේරුම් අරගෙන ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහයේත් හොඳ උච්ච මට්ටමකින් නිරන්තරයෙන් බිනි බිනි යාමක් වගේ තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගෙන ඒ හරහා නිබ්බිදාවක් විරාගයක් අපි ඊයේ කතා කරපු විදිහට තේරුම් ගිය කෙනෙක් සමහර ලාවට අත්දකින්න පුළුවන් මෙතන නිමිති ගන්න බැරි තත්ත්වයේ වගේම මෙතන කෙනෙක් පුඤ්ඤලයක් මමෙක් ආත්මීය ස්වභාවයක් පවත්වන්නත් හැකියාවක් නැහැ. මේ අනිත්‍ය හරහාම යාට තේරෙනවා. ඒතර මෙතන මේ සාරයක් පවතින විදිහක් නැහැ. දිගට පවතින දෙයක් පවතින විදිහක් නැහැ. මොකද මොහොතක් පාසා නැති වෙවි යන ගතියක් තියෙනවා. ෂේ වෙවි යන ගතියක් තියෙනවා. එහෙනම් දිගට පවතින දෙයක් මෙතන පවත්වන්න විදිහක් නැහැ. එහෙනම් මෙතන තියෙන ශූන්‍ය ස්වභාවයක්. ආත්මීය ස්වභාවයකින් හිස්. පුජ්‍යල භාවයකින් හිස්. මමත්වයකින් මේ ක්‍රියාවලිය හිස්. හුදේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය පුජ්‍යල භාවයකින් හිස්. මමත්වයකින් හිස්. කියලා අන්න ඒතනත්තාට මේ මෙතන තියෙන අනාත්ම ස්වභාවය ආත්මීය ස්වභාවයකින් ශූන්‍ය භාවය හිස් ස්වභාවය තුච්ඡ ස්වභාවය රික්තක ස්වභාවය එයාට වැටහෙන්න පුළුවන්. දැන් එතකොට ඒ බඳු දහමක් දිනු කර කර ටික ටික යා වඩමින් යනකොට එතකොට ඒ ශූන්‍ය බව හරහාම ඒ ශූන්‍ය භාවයක් අවබෝධ වීම හරහාම මේ යෝගාවචරයා සමහර ලාවට ඒ තේරුම් ගනිමින් හිටිය නැත්නම් වඩමින් හිටිය ඒ සංස්කාර ස්වභාවය පරීක්ෂා කරමින් නිරීක්ෂණය කරමින් හිටියේ ඒ සංස්කාර ස්වභාවයේ ඒ ශූන්‍යත්වයේ වැටහිලා හිස් ස්වභාවයේ වැටහිලා මෙතන ඇත්ත වශයෙන්ම ගන්න සාරයක් හරයක් කෙනෙක් පුජ්‍යලයක් නැහැ නේද ආත්මීය ස්වභාවයක් නැහැ නේද කියලා තේරුම් ගිහිල්ලා එතන එපා වෙලා එතන නිබ්බිදාවක් පහළ වෙලා මේ අනාත්ම ස්වභාවයේ වැටහීම හරහා නිබ්බිදාවක් පහළ වෙලා අර ක්‍රියාවලියෙන් හිත සම්පූර්ණයෙන් අයින් වෙලා
හිත ස්වාධීන නිදහස් ස්වභාවයටපත් වෙන්න ඉඩ දෙනවා. ඒකට සාමාන්‍යයෙන් කියනවා දැන් අර ශුන්්‍යත ස්වභාවයක් කරහා ශුන්්‍යත විමෝක්ෂ මුඛයක් කරහා අන්න එයාගේ හිතේ තරන්දක නිදහස් භාවයක් తాවකාලිකව නිදහස් වීමක් සිද්ධ වුණා කියලා ඉතින් අපිට භාවනා වචන අනුව අපිට කියන්න පුළුවන්. භාවනාව විස්තර කරන විපස්සනා විස්තර කරන ඒ වචන භාවිතා කළා ඉතින් අපිට මේක විස්තර කරන්න පුළුවන්. නමුත් ඉතින් අර ඒ බඳු තත්වයක් තව තව ප්‍රගුණ කර ඒ தત્ත්වය තව තව බහුලීකృత කරන්න තමයි ඒ යෝගාවචරයට ඒ தત્ත්වය තුල යම්කිසි කාල වේලාවක් ඒ බඳු ශුන්්‍යත ස්වභාවයක් අත්දකින්න එයාට හම්බ වෙන්නේ. එහෙම නැතුව අර තප්පරයකට දෙකකට ඕක අත්දැක්කා කියලා එයාට එහෙම ගතියක් තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ ඒ බඳු දහමක්ම ප්‍රගුණ කරන්න තමයි ඒ තුල එයාට වාසය කිරීමක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවාම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම මොන වගේ විහෙරණයකින්ද වාසය කළේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියන මම මෙන්න මේ කාලේදී ශුන්්‍යතා විහෙරණයකින් වාසය කළා. එතකොට මේ ඇතුළත ආත්මීය ස්වභාවයක් හරයක් සාරයක් කෙනෙක් පුජ්‍යලයක් නැති බව අවබෝධ කරගෙන අන්න ඒ බඳු විහෙරණයකින් තමයි ඒ අවස්ථාවේදී මේ භාගතුන් වහන්සේ වාසය කළා තියෙන්නේ. එතකොට යෝගාවචරයේකට විපස්සනා කරන යෝගාවචරයේකටත් ඒ බඳු ශුන්්‍යත විහෙරණයකින් වාසය කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ බඳු වාසය කිරීමක් කරන අතරෙදිත් තමන් තුළ තියෙන අවිද්‍යාව නිසා තාමත් ප්‍රහාණය නොවෙච්ච ආශ්‍රවයන් නිසා ආයිත් රූප පෙනෙනකොට මමෙක් හැදෙන්න පුළුවන්. සද්ද ඇහෙනකොට මමෙක් හැදෙන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනකොට මමෙක් හැදෙන්න පුළුවන්. දිවට රසක් දැනෙනකොට මමෙක් හැදෙන්න පුළුවන්. කයට ස්පර්ශයක් දැනෙනකොට මමෙක් හැදෙන්න පුළුවන්. සිතටත් සිතුවිල්ලක් එනකොට මමෙක් හැදෙන්න පුළුවන්. අර වගේ හැබැයි හිතේ බොහොම පිරිසුදු බවක්, සාමකාමී ගතියක්, හිස් බවක් තියෙද්දි මේ ඉන්ද්‍රයන් පරිහරණය හරහා නැවතත් අන්න මමෙක් ගොඩ නැගුවා නැත්නම් ගොඩ නැගුණා කියලා අන්න යෝගාවචරයට එතකොට පැහැදිලිව හඳුනා ගන්න ඉඩකඩ ලැබෙනවා. එතකොට තමයි එහෙමනම් මේ අනාත්ම ස්වභාවය ඒත් එක්කම ඈඳිච්ච මමෙක් පුජ්‍යලේක් ආත්මීය ස්වභාවයක් හදන ගතිය අපේ හිතේ ඒ අවිද්‍යාව මූලික කරගෙන සංස්කරණයන් සිද්ධ වෙීම හරහා ඒ විඥාන නාම රූප හරහා අපි කෙනෙක් හදන ගතිය අන්න යෝගාවචරයට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ කියපු අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ නාම රූපයක් ගොඩ නැගෙනා ඒ නාම රූපයට අපි කෙනෙක් ආරෝපණය කරන්න හැටි. මමෙක් ආරෝපණය කරන්න හැටි. පුජ්‍යල භාවයක් ආරෝපණය කරන්න හැටි. අන්න බොහොම පැහැදිලි දර්ශනයක් වශයෙන් එහෙම නැත්නම් තමන්ගෙම හිතේ මේ කටයුත්ත සිද්ධ වෙන හැටි අපිට බොහොම නිහතමානීව දැක ගන්න පුළුවන් කමක් එහෙමනම් හම්බ වෙවි. පුළුවන් කමක් ලැබෙවි. එතකොට එහෙනම් ඒ தත්ත්වය අපිට එකපාරට ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අර මේ මුළු සිදුවීමෙන් බාහිර ඉඳගෙන මේ මිනිසුන් දෙවියන් සහිත මේ මෝඩ රැළ මේ කරන මෝඩ වැඩේ දිහා ඒ බුදු කෙනෙක් දැක්කා වගේ අපිම අපේම හිතේ අපි කරන මේ මෝඩකම දිහා අපිටත් බලන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ කියපු ඒ මම හදන හැටි මමෙක් හදන හැටි කෙනෙක් හදන හැටි පුජ්‍යලයක් වෙන්න හදන හැටි ඉස්සරහට පනින්න හදන හැටි කැපිලා පේන්න හදන හැටි මේ ඔක්කොම පින්වත්නි අපිට පැත්තකින් ඉඳන් බලන්න පුළුවන් කමක් ලැබෙවි. ඒ පැත්තකින් ඉඳන් බලන ගතියත් අනාත්ම ලක්ෂණේම පැත්තක්. ඒකට කියනවා පරතෝ බැල්මක් කියලා. ඒතර මේ හිත දඟලනවා ඒ ඇහෙන් පේන රූප හරහා කෙනෙක් හදන්න තතනනවා. ඒක පැත්තකින් ඉඳන් අපි සිහියෙන් ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට මේ හිතේ සිද්ධ වෙන මෙන්න මේ නාඩගම දකින්න එකත් හරි විචිත්‍රයි. දැන් ඒතර අලුතෙන් චිත්‍රපටි බලන්න උවමනාවක් නැහැ. මේ හිත ඇතුළෙම කෙලෙස් එහෙට මෙහෙට දඟල සංස්කරණ සිදු වෙවි. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න හදන හැදිල්ල. ඒ නළු නිලියෝ නටන නාඩගම්.
අපිට එහෙනම් පැත්තකින් ඉඳන් අපේම හිතේ නොමිලේම බලා ගන්න පුළුවන්. සල්ලි වේදම් කරන්න දෙයක්වත් නැහැ. ආයි සිනමා ශාලාවකට යන්න උවමනාවකුත් නැහැ. ඇතුළෙම ලොකු චිත්‍රපටියක් ඔන්න අපිට හරි සුන්දර චිත්‍රපටියක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ චිත්‍රපටිය හැබැයි බලන්න අපි තුල අපේම තියෙන මේ මෝඩකම පොඩ තේරෙන්න පටන් ගන්නවා. අපිම කරන මේ මමයා හැදිල්ල අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මමයා හැදිල්ල හරහා විඳින දුකත් ඒ වගේම අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් පින්වත් අපිට බැරිද මේ මමයා හදන්න නැතුව ඉන්න? අපිට බැරිද එහෙමනම් මේ දුක් විඳින්න නැතුව ඉන්න? ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා ඒ යම්සි කෙනෙකුට පුළුවන් නම් ඒ දැක්කහම දැක්ක මතින් නතර වෙන්න. රූපයක් ඇහැට පෙනුණා හැබැයි දැක්ක මතින් නතර වුණා. කනට සද්දයක් ඇහුණා ඇහුණ මතින් නතර වුණා. නාසයට දිවට කයට යමක් දැනුණා එතනින් නතර වුණා. හිතට යම් සිතුවිල්ලක් පැමිණුණා එතනින් නතර වුණා. ඒ මත කෙනෙක් හදන්න පුජ්‍යලයක් හදන්න මමෙක් හදන්න ගියේ නැහැ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. පින්වත්නි ඔන්න ඔය හික්මීම අපිට ගන්න පුළුවන් නම් එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ දුකෙහි කෙලවර අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට යම්සි කෙනෙක් ප්‍රතිපදාවක් ක්‍රියාත්මක කරනවා නම් එයා පුහුණු වෙනවා නම් මොකද්ද පුහුණුව? දැක්කට දැක්ක මතින් නතර වෙනවා. ඒ මත කතන්දර ගොතන්න යන්නේ නැහැ. හිතේ සිතුවිලි පහල කරන්න යන්නේ නැහැ. ඇහුණට ඇහුණ මතින් නතර වෙනවා. දැනුණාමත් දැනුණ මතින් නතර වෙනවා. හිතට සිතුවිල්ලක් පැමිණියාමත් ඒක දැනුණ මතින් නතර වෙනවා. නතර වෙලා එහෙම ප්‍රතිපදාවක් ඒ යම් යෝගාචරයට වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට ඔබ ඒ දැකපු රූපයේත් නැහැ දැකපු සද්දෙත් නැහැ තේරිච්ච ගඳ සුවඳ රස ස්පර්ශයේත් නැහැ ඒ සිතුවිල්ලෙත් නැහැ. ඒ වගේමයි ඇහෙත් නැහැ කනෙත් නැහැ නාසයේ දිවේ කයෙත් නැහැ හිතෙත් නැහැ. මේ දෙක අතර මැදක් නැහැ. එහෙනම් එතකොට මමෙක් ගොඩ නැගිලා නැහැ. පුජ්‍යල භාවයක් ගොඩ නගලා නැහැ. ඒ බාහිර ආයතන වලවත් ආධ්‍යාත්මික ආයතන වලවත්. ඒ වගේමයි මේ අතර මැදවත් ගොඩ නගලා නැහැ. ඒසේවන්තෝ දුක්ඛස්ස. මෙයම දුකෙහි කෙලවරයි කියලා තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. එමනම් පින්වත්නි, ඊටාම ගැඹුරු දහමක් බුදුරජාන් වහන්සේ මේ අනාත්ම දර්ශනය හරහා අපිට ඉදිරිපත් කරනවා. ඒතර ඒ බඳු අනාත්ම දර්ශනයකට මඟ පෙන්වීමක් තමයි මේ දස සංඥා වශයෙන් ඉදිරිපත් කරන මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රයේ එන අනාත්ම සංඥාවෙන් මුලින් අපිට පොඩ්ඩක් කියලා දෙන්නේ. ඉතින් ඒ දැනීම සුත්තමේ ඥානය තමයි අපි පස්සේ ටික ටික ප්‍රතිපදාවක් වශයෙන් අපි දියුණු කරගෙන ගිහිල්ලා විපස්සනාවක් වඩමින් අර අපි මතු කරගත්තේ බුදුරජාන් වහන්සේ ඒ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට කියලා දෙන ඉබඳු අතිශය ගැඹුරු අර්ථයක් දක්වා දුක කෙලවර කරන මට්ටමක් දක්වා අරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඉබඳු මාර්ගයක් යන්නේ යම්සේ ඉබඳු මාර්ගයක ගමන් කරන්න, ඉබඳු ප්‍රතිපදාවක් වඩන්න, ඉබඳු අනාත්ම දහමක් අවබෝධ කරගන්න. එහෙනම් අපිත් පුළුවන් තරම් උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.